ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ. අදත් අපි 13 වෙනි ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය පිළිබඳව සාකච්ඡා කරමු. මීට පෙර අපි මෙම විෂය ගැන සාකච්ඡා කරා. එහි 10.7 නිපුණතා මට්ටම අපි මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරේ. එහි PHP සහ MySQL භාවිත කොට ගතික වෙබ් පිටු එනම් ඩයිනමික් වෙබ් පේජස් නිර්මාණය කරයි. මේක තමයි අපේ නිපුණතා මට්ටම. මෙහි අපි මීට පෙර conditional statement දක්වා අපි සාකච්ඡා කරා. ඊට පස්ව අපි බලමු කොහොමද repetitions කරන්නේ. නැවත නැවතත් ක්‍රියාත්මක වන කේතයන් ලියන්නේ කොහොමද කියලා. පළවෙනි ආකාරයේ while statement එක භාවිත කිරීම. දෙවෙනි ආකාරයේ do while statement එක භාවිත කිරීම. ඉන් අනතුරුව for statement එක ඉන් අනතුරුව for each යන්න සාකච්ඡා කිරීම. මේ ආකාරයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ආකාර හතරක්. මේ ආකාර හතරෙන් අපේ ප්‍රෝග්‍රෑම් ලියන්නේ කොහොමද කියලා අපි බලමු. ඒ පළවෙනි ආකාරය while loop. while loop එකදී අපිට යොදා ගන්න ඕනේ අවශ්‍ය වෙනවා condition එකක්. ඒ කියන්නේ යම්කිසි ප්‍රකාශයක් නිවැරදිද සත්‍යද අසත්‍යද කියා අපි බලන්න ඕනේ. ඒ සත්‍ය වෙනවා නම් එහි අන්තර්ගතය ක්‍රියාත්මක වෙනවා. ඒ අන්තර්ගතය එක සැරයක් හෝ ක්‍රියාත්මක වෙන්න නම් ඒ ඉදිරියේ තියෙන condition එක සත්‍ය වෙන්න ඕනේ. අපි මෙහි syntax දිහා බැලුවොත් මේ ආකාරයේ syntax එකක් තියෙන්නේ. ඒ කියන්නේ while වලින් පසුව condition is true යන ආකාරයේ condition එකක් අපිට තිබුණොත් ඒ true වෙනවා නම් code to be executed. මේ මැද තියෙන කේතය ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයෙන් අපි උදාහරණයක් බලමු. මේ තියෙන්නේ අපි මීට පෙර example 18ක් ඉදිරි පසුගිය පාඩම් වලදී ක්‍රියාත්මක කරලා බැලුවා. මේ 19 වෙනි පාඩම අපි මේ පාඩමත් ක්‍රියාත්මක කර බලමු. මේ වන විට අපේ SAMP සර්වර් එක ක්‍රියාත්මක වී තිබෙන්න ඕනේ. ඔබට මතක ඇති Apache සර්වර් එක මෙතන ක්‍රියාත්මක වෙලා ස්ටාර්ට් වෙලා තිබෙන්න ඕනේ. ඒ කියන්නේ stop කියලා කියවෙන්නේ දැන්ට ක්‍රියාත්මක වෙලා තිබෙන නිසායි. ඉන් අනතුරුව අපිට මේ අපේ browser එක මේ කේතය ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ ආකාරයෙන් http://localhost/ අපේ කේතේ නම. අපේ ගුණුවේ නම මොකද්ද? php example ex 19.php. මේ ක්‍රියාත්මක කළ විට මේ වගේ ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා. අපි බලමු කොහොමද මේ ප්‍රතිඵල ලැබුණේ කියලා. අපිට පේනවා මේ මුල පේජ් වල තියෙන්නේ සාමාන්‍යයෙන් PHP ආරම්භය. ඉන්න අනතුරුව $x සමානයි බිංදුව ලෙස ආදේශ කරලා තියෙනවා. ඉන්න අනතුරුව while loop එකේ මෙන්න මෙතන මේ ප්‍රදේශයේ තමයි අපිට condition එක ඉදලා තියෙන්නේ. ඒ condition එකෙන් පසුව අපිට ලැබෙනවා මේ ක්‍රියාත්මක වන ප්‍රදේශය. මේ ප්‍රදේශයේ තියෙන කේතය තමයි නැවත නැවතත් ක්‍රියාත්මක වෙන්නේ. මේ සිදු වෙන්නේ x වල අගය පළමුවෙන්ම බිංදුව අගය ආදේශ කරගෙන තමයි මෙතෙන්ට පැමිණෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ condition එක ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී $x බිංදුවයි ඒ කියන්නේ 10ට වඩා බිංදුව කුඩයි හෝ සමානයි කියන ප්‍රකාශය සත්‍යයක් වෙනවා. ඒ සත්‍යයක් වෙන නිසා echo the number is මෙතන තියෙන අගය දැන්ට තියෙන්නේ බිංදුවයි. ඒක නිසා මෙන්න මේ පේළිය ලැබෙනවා. ඉන් අනතුරුව br/ මගේ ඊළඟ පේළියට යනවා. ඔබ දන්නවා $x++ යන්නෙන් සිදුවෙන දේ. අපි මේ ඉතිසල්ලා පාඩමේදී කියා දුන්නා. මෙහිදී x වලට එක අගයක් එකතු කරගන්නවා. ඒ කියන්නේ බිංදුවේ සිට එකට පැමිණෙනවා. ඉන් අනතුරුව
මේ කන්ඩිෂන් එකෙන් පසුව තියෙන මේ ප්‍රකාශය නැවත නැවතත් ක්‍රියාත්මක වෙන ප්‍රකාශය ඒ ප්‍රකාශයෙන් එළියට යන්නේ නැහැ. මේ කන්ඩිෂන් එක මෙතන තියෙන తত্ত্বය අසත්‍ය වුණොත් පමණයි මෙතනින් එළියට යන්න පුළුවන්. දැන් අපි මෙතන දැන් අගය ගන්න එක කියන්නේ 10ට වඩා අඩු සංඛ්‍යාවක්. ඒක නිසා මේක නැවතත් මේ පෙළියට පැමිණෙනවා. මෙහිදී මොකද්ද සිදු වෙන්නේ? නැවතත් x වල අගය print වෙලා ඊළඟ පෙළියට යනවා. The number is 1 කියලා මේ පෙළිය ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයෙන් නැවතත් එක තියෙන අගය දෙකක් වෙනවා. ඊළඟ සැරේ දෙක print වෙලා නැවතත් අගය 3ක් බවට පත් වෙනවා. මෙලෙස 10 වෙන අගය 10 ලෙස ලබාගත් අවස්ථාව බලමු. x වල අගය මෙතන 10 නම් 10 10ට වඩා කුඩායි හෝ සමානයි කියන ප්‍රකාශය එයත් නිවැරදි. මොකද සමාන ලකුණුත් තියෙන නිසා එයත් නිවැරදි වෙනවා. ඒක නිසා මේ පීරියට ආයෙත් ක්‍රියාත්මක වෙලා 10 කියන අගයත් print වෙනවා. මේ ආකාරයෙන් මේ පීරි 10ම එලෙස ලැබී අවසානයේදී මෙතෙන්දී 11ක් වුණ අවස්ථාවේදී මේ අගය 11ක් වෙනකොට 11 10ට වඩා කුඩායි හෝ සමානයි යන්න අසත්‍යයක් වෙනවා. ඒ නිසා මෙතනින් එළියට ඇවිත් ඉන්න අනතුරුව PHP කේතය අවසන් වෙනවා. අපේ වැඩසටහන එතනින් අවසන් වෙනවා. අපි වෙනත් අගයක් ඕනනම් ආයත ආදේශ කරලා අපිට බලන්න පුළුවන් මේ ප්‍රතිපලයේ කුමක් සිදු වෙනවද කියලා. අපි 5 වගේ සංඛ්‍යාවක් දැම්මොත් අපි 5 යොදලා අපි අපේ වැඩසටහන සේව් කරා. ඉන්න අනතුරුව මම මේ ක්‍රියාත්මක කරලා බලනවා. එවිට අපිට ලැබෙන්නේ 0 සිට 5 දක්වා සංඛ්‍යා ටිකක් තමයි මේ පේලි 6ක් ලැබෙනවා. අපිට 5 පේලි ලැබෙන්නේ මෙතන සමාන ලකුණ තිබුණ නිසා. සමාන ලකුණත් අපි අයින් කරොත් කුමක් සිදු වෙයිද? අපි මේක නැවතත් සේව් කරා. මේ ක්‍රියාත්මක කරලා බලමු ප්‍රතිඵලය මොකක්ද කියලා. එතකොට 4 දක්වා විතරයි යන්නේ. $x වලගේ 4 වෙනකොට 4 5ට වඩා කුඩායි. ඒක නිසා යට පේලි ක්‍රියාත්මක වෙලා 4 අගය print වෙනවා. නමුත් මෙතෙන්දී $x 5ක් බවට පත් වෙනවා. ඊට පස්සේ 5 කුඩායි 5 යන්න අසත්‍යයි. ඒක නිසා එයින් එළියට යනවා. මේ ආකාරයෙන් අපිට මේ repetition මේ වගේ නැවත නැවතත් ක්‍රියාත්මක කරන කේතයක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි වැරදිලාවත් මේ අගය කවදාකවත් අසත්‍ය වෙන අවස්ථාවක් අපි නිර්මාණය නොකළොත් මේ වගේ එකක් අපි ලිව්වොත් මේක සියලුම අගයන් බිඳුවට වඩා විශාලයි හෝ සමානයි. දැන් අපි මේක ක්‍රියාත්මක කරලා බලුවොත් කුමක් සිදු වෙයිද? ඔව් මේක ඉවරයක් නැතුව දිගටම ක්‍රියාත්මක වෙනවා. අපිට ගැටලුවක් සිදු වෙනවා. අපේ ගැටසටහන නවත්ත ගන්න බෑ. ක්‍රියාත්මක වීම නවත්ත ගන්න බෑ. දිගටම මේක ක්‍රියාත්මක වෙනවා. මෙවැනි කේතයක් එම නිසා ප්‍රවේශයෙන් ඔබ සොයා බලන්න ඕනේ. මේ අපේ නැවත නැවතත් ක්‍රියාත්මක වීම කොයි වෙලාවක හෝ අවසන් වෙනවාදයි අපි සොයා බැලිය යුතුයි. නැත්තම් මේ වගේ අපිට ඒ බ්‍රවුසර් එක අපිට නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. අපේ වෙබ් අඩවියේ ඒ වෙබ් පිටුව නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක් අපි සකස් කරලා තිබුණා. ඒ නිසා නිවැරදිව මේ කොයි අවස්ථාවක හෝ මේ කේතය නැවත නැවතත් ක්‍රියාත්මක වීම අවසන් වන ආකාරයෙන් අපේ කේතය ලියා තිබිය යුතුයි. ඔව්. එහෙනම් ඔබ හොඳට මතක තබා ගත යුතුයි ඒ කාර්යය. එය අනිවාර්යයෙන්ම එවැනි කේතයක් ලිවීමේදී කොයි අවස්ථාවක හෝ අවසන් වෙනවාද යන්න අපි සොයා බැලිය යුතුයි. අපි ඊළඟ කේතය වන්නේ do while loop. මෙහිදී පොඩි වෙනසක් තියෙනවා. මෙහි කන්ඩිෂන් එක ඉදිරියේ යෙදෙන්නේ නැහැ.
කන්ඩිෂන් එක යොදන්නේ අවසානයේ. ආරම්භයේදී ඒ නිසා එක වාරයක් හෝ අපේ කේතය මේ ලූප් නැවත නැවත ක්‍රියාත්මක වෙන කේතයේ එක වරක් හෝ ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා මෙම වර්ගයේ කේතයක් අපි ලියන විට. ඒ කියන්නේ මේ do while statement ලියන විට එක වරක් හෝ ක්‍රියාත්මක වෙනවා. අපි බලුවොත් මේ සින්ටැක්ස් එක ඔබට පැහැදිලි වෙයි. do වලින් පසුව අපි මුලින්ම ලියන්නේ අපි නැවත නැවතත් ක්‍රියාත්මක විය යුතු ප්‍රදේශයයි මුලින්ම ලියන්නේ. ඉන්න අනතුරුව තමයි while සමග කන්ඩිෂන් එක යෙදෙන්නේ. එබැවින් මෙහි මුල් අවස්ථාවේදී එකවරක් මේ නැවත නැවතත් ක්‍රියාත්මක විය යුතු කේතය එකවරක් ක්‍රියාත්මක වෙනවා. අපි බලමු මෙය සඳහාත් උදාහරණයක්. අපි බලමු PHP example 20 ක්‍රියාත්මක කර බලමු. මෙම කේතය ක්‍රියාත්මක වීමේදී අපිට බලන්න පුළුවන් ප්‍රතිඵලය මෙලෙස ලැබෙනවා. මේ ආරම්භකගය $x වලට 2 ලෙස ආදේශ කර තිබෙනවා. දැන් මුලින්ම මේ පේලිය අනිවාර්යයෙන්ම මේ කොටස අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මොකද සිදු වෙන්නේ x වලට echo මගින් $x තිබෙන ආගය තිරේ දිස් වෙනවා. ඒ සමගම br/ තිබිය යුතුයි ඊළඟ පේලියට යනවා. නමුත් ඊට අනතුරුව එක අගයක් නෙවෙයි එකතු කරලා තියෙන්නේ, අගයන් දෙකක් එකතු කරලා තියෙනවා $x සඳහා. මෙහිදී සිදු වෙන්නේ $x අගයට අගයන් දෙකක් එකවර එකතු කරනවා. ඉන් අනතුරුව මේ පේලියේදී $x සඳහා එකතු වෙන්නේ එක අගයක් නෙවෙයි, අගයන් දෙකක්ම එකවර එකතු වෙනවා. මේ පේලිය අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට නැතුව මෙන්න මෙසේ ලියන්නත් පුළුවන්. $x සමානයි $x ධන 1. මෙලෙස ලියන ප්‍රකාශයත් එකතුර එක නෙවෙයි දෙක ලෙස අපිට ලියන්න පුළුවන්. $x සමානයි $x ධන 2 ලෙස අපිට ලියන්න පුළුවන්. මේක තමයි මේ පේලියේ තේරුම. ඉතින් මෙහිදී සිදුවෙන්නේ කුමක්ද? මේ $x දැනට පවතින අගයට දෙකක් එකතු කර ඒ අගය $xට ආදේශ කිරීම තමයි මෙහිදී සිදුවෙන්නේ. එවිට ඉස්සෙල්ල තිබුණ 2යි ඊළඟට 4ක් බවට පත් වෙනවා. ඒ නිසා මෙතන 4ක් බවට පත් වෙලා ඉන්න අනතුරු අපිට මේ කන්ඩිෂන් එක මෙතෙන්දී හමු වෙන්නේ මේ $x කුඩායි හෝ සමානයි 10 යන්න මේ අගේ 4 අවස්ථාවේදීත් සත්‍යයක්. ඒ නිසා මේ සත්‍ය නිසා අපේ මේ රිපිටිෂන් ප්‍රදේශය නැවතත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ උඩ පේලියට ඇවිල්ලා එය එකෝ මගින් මුද්‍රණය වෙනවා අතිරේ. ඒ කියන්නේ 4 බවට පත් වෙනවා. ඒ වගේම ඊළඟ අවස්ථාවේදී 6ක් බවට පත් වෙලා එයත් 6 කියන සංඛ්‍යාවත් 10ට වඩා කුඩායි හෝ සමාන නිසා මෙම එකෝ නැවතත් හමු වෙනවා. 6 තිරේ දිස් වෙනවා. ඊළඟ අවස්ථාවේදී 8 බවට පත් වෙනවා. ඊළඟ අවස්ථාවේ 10 බවට පත් වෙනවා. 10 කියන සංඛ්‍යාව මුද්‍රණය වුණාට පසුව 10 කුඩායි හෝ සමානයි 10. මෙම අගය සත්‍ය වෙනවා. එහිදී 10ත් මෙහිදී අපිට බලා ගන්න පුළුවන් තිරේ දිස් වෙනවා. ඉන්න අනතුරුව 12 බවට පත් වෙනවා මෙහිදී. 12 කියන සංඛ්‍යාව 10ට වඩා කුඩායි හෝ සමානයි කියන ඒ ප්‍රකාශය 12 කුඩායි හෝ සමානයි 10 යන්න අසත්‍යයක් වෙනවා. එබැවින් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වීම නවතිනවා. නැවතිලා පහළ පෙළට ඇවිල්ලා අපේ වැඩසටහන අවසන් වෙනවා. ඔබට මේ විදිහට ලබා ගන්න පුළුවන් දෙකෙන් ගුණ වෙන සංඛ්‍යා එහෙම නැත්නම් ඉරට්ටේ සංඛ්‍යා ටිකක් ලබා ගන්න පුළුවන්.
අපිට ඔත්තේ සංඛ්‍යා ලබා ගන්නත් මේ ආකාරයෙන්ම හදා ගන්න පුළුවන්. අපිට කළ යුත්තේ මෙතෙන්ට එක ලියන එක පමණයි. මෙහෙම ලියලා අපි ක්‍රියාත්මක කරොත් අපිට ලබා ගන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යා. ඔබේ අවශ්‍ය ප්‍රමාණය කොපමණද යන්න මෙතන ලියන්න පමණයි තියෙන්නේ. අපි තුමු 100 කියලා ලිව්වොත් 100 දක්වා තියෙන සියලුම ඔත්තේ සංඛ්‍යා අපිට බලා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් සියලුම ඔත්තේ සංඛ්‍යා ටික අපිට බලා ගන්න පුළුවන් 99 දක්වා. ඉතින් ලේසියෙන්ම අපිට මේ වගේ කේතයක් ලියලා ඔය වගේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. අපි මේ ආකාරයෙන් බලමු ඉතිරි වැඩසටහන් කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා. ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි මේ බැලුවේ PHP EX 20 නැමැති වැඩසටහන. ඊළඟ අවස්ථාවේදී for loop යන්නේ අපි භාවිත කරන්නේ. මෙහිදී අර ඉස්සෙල්ලා අපි while loops වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. මේකේ condition එකක් යොදාගන්නේ නැහැ. අපි බලමු මොනවද syntax එකේ තියෙන්නේ කියලා. මේ syntax එකේ තියෙන්නේ for මුලින්ම value එකක් තිබෙනවා. init counter, ඊට පස්සේ test counter, ඊට පස්සේ increment counter. අපි counter කියන නැවතත් අගයක් ගණනය කිරීම සඳහා යොදා ගන්න variable එකක් යොදා ගන්නවා. එය ටෙස්ට් කරනවා කොතෙක් දුරට ක්‍රියාත්මක වෙනවද යන්න. ඉන් අනතුරුව එක අවස්ථාවක ඉඳලා ඊළඟ අවස්ථාවට යන්න කොච්චර ඉන්ක්‍රිමන්ට් එකක් කොච්චර අගයක් එකතු කරනවද යන්න මේ ස්ථානයෙන් කියවෙනවා. ඉන් අනතුරුව අපි නැවතත් ක්‍රියාත්මක වෙන කේතය එහි අඩංගු කරනවා. ඉන් අනතුරුව මේ වරහන් දෙක ඇතුළත. අපි බලමු මේකෙත් උදාහරණයක් අරගෙන මේ උදාහරණය ක්‍රියාත්මක වෙන අයුරුත් අපි බලමු. එහිදී අපිට ලබා ගන්න පුළුවන් මෙවැනි ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. සමහර අවස්ථාවකදී මේ for loop එකක් ලියන එක ඉතා පහසු වෙන්න පුළුවන්. ඔබ නිවැරදිව තේරුම් ගත්තොත් මේ ලියන්නේ කෙසේද කියා බලන්න. $x යන්න මුලින්ම ආරම්භක අගය 1 බවට පත් කරනවා. ඉන් අනතුරුව $x කොතෙක් දක්වා ඉන්ක්‍රිමන්ට් වෙවි යනවද, කොච්චර අගයක් දක්වා අඩු හෝ වැඩි අවසානයේ කොච්චර අගයකදී අපි මේ වැඩසටහන අවසන් වෙනවද යන්න මෙන්න මෙතන තියෙන ප්‍රකාශය මත තමයි තීරණය වෙන්නේ. ඉන් අනතුරුව ඒ $x වලට එකතු කරන අගය මෙහි සඳහන් වෙන පරිදි එක අගයක් තමයි එකතු වෙන්නේ. ඉන් අනතුරුව echo $x මේ ඉන්වර්ටර්ස් කමාන්ඩ් ඇතුලේ තියෙන කමාවක් පමණයි. ඊළඟ පේරියට යන්න කියලා අපි ලියලා නැහැ. vr/ එකක් ලියලා නැහැ. ඒක නිසා එකම පේරියේ මේ අගයන් 10ම දිස් වෙනවා. මේ විදිහටම අපිට මේ අගය වෙනස් කරොත් අපි 15ක් යදුවොත් අපිට ලැබෙනවා 15 දක්වා අගයන් ටිකක්. අපිට මෙතන අවශ්‍ය නම් කමාව නැතුව පෙර පරිදිම br/ යොදන්න තිබුණා. ඊට පස්සේ යදුවොත් කොමක් සිදු වේද බලමු. මේ අගයන් 15 පේදීන් පේදියට ලැබෙනවා. ඒකම අපිට ආරම්භක අගය එකෙන් පටන් ගන්න අවශ්‍ය නැහැ. අපිට ඕනනම් පටන් ගන්න පුළුවන් 8න් විතර. එහෙම වුණොත් අටේ සිට 15 දක්වා තමයි අගයන් අපිට ලැබෙන්නේ. ඒ සමගම අපිට බලමු මේ ආකාරය එකක් ලියලා
මෙහිදී ප්‍රතිඵලය කොයි වගේ වේද? මෙතන කන්ඩිෂන් එක වෙනසක් කළ යුතුයි. අපේ මොකද කන්ඩිෂන් එක විය යුත්තේ? x විශාලයි හෝ සමානයි 1 විය යුතුයි. එවිට අපිට ලබා ගන්න පුළුවන් 10 සිට 1 දක්වා ගමන් කරන ආකාරයේ සංඛ්‍යාටයක් ලබා ගන්න පුළුවන්. දැන් අර do while වල කන්ඩිෂන් එක වගේම මෙහිදීත් මෙතන තිබෙන කන්ඩිෂන් එක ඉතා වැදගත් වෙනවා. මේ තියෙන කන්ඩිෂන් එක අපි නිවැරදිව සකස් කරේ නැත්නම් ඔබ මුලින් දුටුව පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක නොවි අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය නොලැබී යනවා. මේ ආකාරයෙන් අපිට මේ වැඩසටහන් ක්‍රියාත්මක කළ බලන්න පුළුවන්. අපි ඊළඟ අවස්ථාව නැවතත් බලමු. ඊළඟට අපි යොදාගන්නේ for each කියන හතරවෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාවේ තියෙන මේ ස්ටේට්මන්ට් එක අපි යොදාගන්නේ බොහෝ විට මේ array එකක් සමග තමයි මේ for each යන යොදාගන්නේ. මේ එතන array එකක තියෙන elements එක්ක අපිට මේ වැඩසටහනක් ලියන්න අවශ්‍ය වෙලාවකදී අපිට පුළුවන් ලේසියෙන්ම for each යොදාගන්න. එහි syntax එක වෙන්නේ යම් $array as $value ඒ value එක එක්ක අපි පුළුවන් මේ නැවත නැවතත් ක්‍රියාත්මක කරන කේතය ලියා අපේ කේතයක් සකස් කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ උදාහරණය. මේ උදාහරණය අපි ක්‍රියාත්මක කර බලමු. මේ ක්‍රියාත්මක කිරීමේදී ඔබට පේනවා අපි මිට ඉස්සෙල්ලත් මෙවැනි array යොදාගත්තා. array අපි ඉගෙන ගත්තා මීට පෙර. මේ තියෙන්නේ foods වෙන්න පුළුවන්. bread, chocolate, biscuit, ice cream මේ වගේ කීපයක් අගයන් කීපයක් තිබෙන්න පුළුවන්. එයින් for each සමග මේ $foods අපේ array variable නම as $value මේක අගයක්. bread යන එක value එකක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඒ අගය ඊළඟ මේ නැවත නැවතත් ක්‍රියාත්මක වෙන කේතේ අපිට යොදන්න පුළුවන් $value print කරගන්න පුළුවන් එකෝ සමග. ඒකම via/මගින් අපිට පුළුවන් ඊළඟ පේජයට යන්න. ඒ ආකාරයෙන් මේ අගයන් 4 තිරය දිස් වෙනවා. එලෙස අපිට array variable එකක් ක්‍රියාත්මක කිරීමේදී මෙම ආකාරයෙන් for each යන ස්ටේට්මන්ට් එක යොදා ගන්න පුළුවන්. මේ array ස්ටේට්මන්ට් යොදා ගන්න ආකාර 3ක් අපි දකිනවා. අපි මේක ඉස්සෙල්ලත් අපි මේවා බැලුවා මුල් පාඩමකදී. index array එකක්, associative array එකක්, multi dimensional array. අපි මේ මුල් අවස්ථා දෙකම උදාහරණ අපි මේක ඉස්සෙල්ලා බැලුවා. එවැනි අවස්ථාවක එවැනි array එකක් අපි කොහොමද මේ repetitions වලදී යොදාගන්නේ කොහොමද කියලා බලමු. for each වගේම අනිත් ස්ටේට්මන්ට් එකත් භාවිත කරන අයුරු බලමු. මේ තියෙන්නේ for ස්ටේට්මන්ට් එකත් එක්ක යොදාගත්ත උදාහරණයක්. අපි මේත් ක්‍රියාත්මක කරලා බලමු. ඔබට බලන්න පුළුවන් මේ array position එක සහ එහි අගය මේ කේතේ ක්‍රියාත්මක වෙන විට තිරේ දිස් වෙනවා. ඒ ලැබෙන්නේ කොහොමද? මේ $foods වලට තියෙන අගයන් ඉස්සෙල්ලා වගේම අගයන් 3ක් තියෙනවා. bread, chocolate, ice cream විදියට. එම අගයන් 3 බිඳුවෙනි ස්ථානය, පළවෙනි ස්ථානය, දෙවෙනි ස්ථානය ලෙස
ස්ථාන 3ක තමයි අඩංගු වෙන්නේ. array length කියලා අපි variable එකක් අරගෙන තියෙනවා. ඒකට අපි ලබාගෙන තියෙනවා count. $pounds $foods යන $foods යන මේ array විචල්ලේ ආරා විචල්ලේ තියෙන අගයන් කීයක් තියෙනවද කියන එක තමයි මේ count මගින් එයා සොයලා දෙන්නේ. array length යන variable එකට විචල්ලයට ලබා දෙනවා. දැන් අපි මේ for loop එකේ condition එක විදිහට යොදාගෙන තියෙනවා එම අගය. මෙතන එන අගය කීයක්ද? 1 2 3 යන්න තමයි අපිට count එකේදී ලැබෙන අගය වෙන්නේ. මෙතන අපි අගය 3ක් ලෙස ආදේශ කර ලැබෙන උත්තරේ දිහා බලන්න. මොකද්ද වෙන්නේ? බිංදුව 1 2 දක්වා මේ කාර්ය මේ ප්‍රකාශය සත්‍යයක් වෙනවා. ඒක නිසා බිංදුව 1 2 යටතේ මෙන්න මේ echo statement හමු වෙනවා. එහිදී $x වල බිංදුව 1 ඒ බිංදුවේ ස්ථානයේ තියෙන අගය bread. ඊට පස්සේ එකත් සමග chocolate කියන පළේ බිංදුව ස්ථානයේ 1 යන ස්ථානයේ තියෙනවා. ඒ කියන්නේ දෙවෙනියට තියෙන්නේ නමුත් එක ස්ථානයේ තියෙන chocolate කියන අගය ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. මේ array එකේ 3 වෙනි ස්ථානයේ එහෙම නැත්නම් ස්ථානීය අගය ලෙස 2 යටතේ ලැබෙන ice cream අගය අපිට ලබා ගන්න පුළුවන්. මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරන විට අපිට බලන්න පුළුවන් එම ආරාවිචල්ලේ array එකේ තියෙන අගයන් ටික. අපි තව එක අගයක් මේකට ඇතුළත් කරොත් bread chocolate තවත් අපි හිතමු rice කියලා. අපි මේ වැඩසටහනේ මේ අගයන් වෙනස් කළ යුතු නැහැ. මොකද එයා සොයා ගන්නවා length එක කීයද කියලා මෙතනදී. අපි මේ ක්‍රියාත්මක කර බැලුවොත් rice යන 4 වෙනි ස්ථානයේ නම් array විචල්ලේ 3 වෙනි ස්ථානයේ ඒ අගය අන්තර්ගත වෙලා තියෙනවා. අපි මේ ආකාරයෙන් අපිට බලන්න පුළුවන් ඊළඟ වැඩසටහනත් අපේ ඊළඟ වැඩසටහනේ එවැනිම array විචල්ලයක ආරා විචල්ලයක array variable එක තියෙනවා සංඛ්‍යාත්මක අගයන්. මේ සංඛ්‍යාත්මක අගයන් සමග කොහොමද අපි ගණනය කරන්නේ මේ for loop එකක් භාවිත කරමින්. මේ වැඩසටහනත් අපිට ඔය ආකාරයෙන්ම ක්‍රියාත්මක කර බලන්න පුළුවන්. ක්‍රියාත්මක කිරීමේදී අපිට ලැබෙන මේ වගේ පිළිතුරක්. එහිදී මෙහි තියෙන්නේ 32 43 12 26 6 කියලා අගයන් පහක් තියෙනවා. මේ count එක අපිට කීයක් ලැබෙයිද? number of NUMCO number count එක කීයක්ද? 5ක් ලෙස ලැබෙයි. එතකොට මෙහිදී අර පෙර වැඩසටහන වගේම අපිට ලබා ගන්න පුළුවන් එය ස්ථානීය අගය මොකද්ද සහ එහි තිබෙන අගය මොකද්ද? 32 43 12 26 6 එලෙස අගයන් 5 අපිට ලැබෙනවා. ඒ සමගම අපිට තව මේ නැවතත් ක්‍රියාත්මක කරලා තියෙනවා repetition program එකක් කේතයක්. එහිදී මොකද්ද සිදු වෙන්නේ? මේ total කියලා variable එකක් අපි අරගෙන $total කියන variable එකට මෙම අගයන් සියල්ලම එකතු කරනවා. මේ number යටතේ ලබා ගන්න NUM කියන array variable එකේ තියෙන එක එක ස්ථානයට ගිහිල්ලා ඒ අගයන් ටික එකතු කරනවා. ඒ විට අවසානයේ total වලට ලැබෙනවා යම්කිසි අගයක්. කීයද අගය? 119යි.
ඒ සමගම AVG average value එක සොයා ගන්නවා. ඩොලර් total බෙදනවා ඩොලර් number count එකෙන්. ඒ කියන්නේ කොච්චර සංඛ්‍යාව පහක් තිබුණා පහෙන් බෙදුවම 119 පහෙන් බෙදුවම 23.8 ලෙස මෙතන average එක ලැබිලා තියෙනවා. මේ එකෝපේඩියේදී total equal total අගයත් average ඉදිරියේ average අගයත් දිස් වෙනවා. තව මේකට එක අගයක් ඇඩ් කරා කියලා මේ ප්‍රෝග්‍රෑම් එකේ කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ. අපිට තව අගයක් ආදේශ කරලා මේ මෙලෙසම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද මේ number of elements යන ඒ කියන්නේ කොච්චර අගයන් තියෙනවද යන්න එයා සොයා ගන්නවා හැම විටම. ඊට බිඳුවේ සිට 5 වෙනි ස්ථානය දක්වා. ඒ කියන්නේ අගයන් 6ක් දැන් මෙහි අඩංගු වෙනවා. ඒක නිසා අවසානයේ එහි අගය වෙන්නේ 134ක්. 134ක් එකතු වෙලා එනවා. ඒකම ඇවරේජ් එක මෙවැනි අගයක්. එය නිවැරදිව බෙදෙන්නේ නැති සංඛ්‍යාවක්. ඒකලසෝ මෙවැනි අගයක් අපිට ලැබෙනවා. දැන් මේ ආකාරයෙන් අපිට for loops යොදා ගන්න පුළුවන්. arrays එක. array කොහොමද භාවිත කරන්නේ කියලා මේ for loop භාවිතයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. අපි ඊළඟ වැඩසටහනේ තියෙන්නේ අර අපි මේ ඉස්සෙල්ලත් භාවිත කරපු associative array. ඒ array එකේදී ස්ථානීය අගයන් ඒ array එකේ තියෙන ස්ථානීය අගයන් 0.1 2 නෙවෙයි. මෙහි ස්ථානීය අගයන් ලෙස ගන්නේ තවත් අගයක්. ඒ කියන්නේ chemistry, combined maths, ICT යන ඒවා තමයි මේ ස්ථානීය අගයන් ලෙස ඉදිරිපත් වෙලා තියෙන්නේ. එහිදී ඒ එක් විෂයන් ඉදිරියේ එහි සාමාත්‍ය A B A ලෙස එහි සඳහන් වෙනවා. අපි එවැනි array එකක් එවැනි ආරාවිචාරයක් කොහොමද printer එක පාවිච්චි කරන්නේ කොහොමද array එකක් එක්ක වැඩ කරන්නේ කියලා අපි බලමු. මේ වැඩසටහනත් අපි ක්‍රියාත්මක කර බලමු. කෙලෙසද සිදු වෙන්නේ කියලා. එහිදී for each RES $RES results as $x ලෙස අපි ගන්නවා. ඒකම ඊට ආදේශ වනාගේ $x value විදියට යොදා ගන්නවා. අපිට බලා ගන්න පුළුවන් මෙහි තියෙනවා මේ සලකුණ සමානයි සහ මේ විශාල ලකුණ. එහි වම් අත පැත්තේ තිබෙන්නේ කෙමිස්ට්‍රි වගේ අගයන් වලට එන අගය. දකුණු අත පැත්තේ තියෙන්නේ මේ ඒ සාමාත්‍ය ලෙස ලැබෙන අගය වැනි අගයන් තමයි දකුණු අත පැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ $x වල මුල් අගයන් ටික ලැබෙනවා. දකුණු අත පැත්තේ තියෙන අගයන් ටික $x value යටතේ ලැබෙනවා. එහෙමනම් අපිට මේ ප්‍රකාශයෙන් අපිට ලැබෙන්නේ $echo key වලින් පස්සේ $x යොදලා තියෙනවා. $x කියන්නේ එතකොට key එක chemistry ලෙස තමයි අපි මුලින්ම දකින්නේ. ඉන් අනතුරුව value එක විදියට $x value ලෙස අගයත් දිස් වෙනවා. එහි තියෙන මුලින්ම A ඊළඟට key එක combined maths value එක B ඊළඟට key එක ICT value එක A. මෙලෙස අපිට මේ වර්ගයේ ආරාවිචාරයක් array එකක් භාවිත කරන්න පුළුවන් for each නැමැති repetition statement එක භාවිත කරලා අපිට පුළුවන් මෙවැනි කේතයක් ක්‍රියාත්මක කරලා බලන්න. මේ තියෙන්නේ නැවතත් අපිට ඊළඟ අවස්ථාවට යමු වෙන්නේ ෆන්ක්ෂන් එකක් PHP වල ක්‍රියාත්මක කරන්න කෙසේද යන්න. PHP කේතයන් වල ෆන්ක්ෂන් එකක් අපි හදන්න පුළුවන්, ෆන්ක්ෂන් එකක් ලියන්න පුළුවන්. එවැනි ෆන්ක්ෂන් එකක් ලිවීමේදී දෙන ආකාරය PHP කේතය පටන් ගන්නට පසුව ෆන්ක්ෂන් සමග අපේ එම ෆන්ක්ෂන් එහි නාමය සඳහන් වෙනවා. my message යන්න. message එක මොකද්ද
ලියලා තියෙන්නේ hello ICT student යන තමයි ඒ සඳහන් වෙන්නේ. ඉන්න අනතුරුව ඒ ෆන්ක්ෂන් එකේ ඒරියා එක අවසන් වෙනවා. අවසන් වෙන්නේ කොහොමද? මෙහි තියෙන curl bracket එක අවසානයේදී curl bracket එකෙන් අවසන් වෙන නිසා ඒ ප්‍රදේශයේ තමයි අපේ ෆන්ක්ෂන් එකට අදාළ කේතයන් තියෙන්නේ. ඉන්න අනතුරුව my message කියලා නැවතත් මෙහි ලියලා තියෙන්නේ ඒ ෆන්ක්ෂන් එකට කෝල් කරන්න දැනුයි. මේ කේතය මුලදී PHP දුටුවට මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ මෙතෙන්දී. මෙතෙන්දී අපි කෝල් කරොත් තමයි මේ කේතය ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු මෙයත් අපේ වැඩසටහන ක්‍රියාත්මක කරලා බලමු. අපි බලමු මේ වැඩසටහනත් ක්‍රියාත්මක වෙන අයුරු. මෙහි තියෙන ෆන්ක්ෂන් එකක් යොදලා තියෙන ආකාරය. මේ ක්‍රියාත්මක වීමේදී අපිට ලැබෙනවා මේ වගේ ප්‍රතිඵලයක්. මේ සිදුවෙන්නේ මේ ෆන්ක්ෂන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ෆන්ක්ෂන් කියන කොටස PHP වලදී මුලදී තිබුණට එයා ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේක ෆන්ක්ෂන් එකක් නිසා ඒකේ තියෙන කේතය දිහා බලන්නේ නැතුව මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් තමයි මේ my message කියන ෆන්ක්ෂන් එකට කැඳවන්නේ මෙතනින් තමයි. මේ මෙතෙන්ට ආවට පස්සේ අර ෆන්ක්ෂන් එකට ආයි කැඳවලා ඊ අන්තර්ගතයේ තියෙන මේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවා. අපි මේ නැවත බලන්න පුළුවන් මේ පේලියම අපිට ආයසරයක් ලිව්වොත්. මේ පේලියම ආයසරයක් ලිව්වොත් ඊළඟ අපි සේව් කළොත් ඔබට මේ වගේ ප්‍රකාශ දෙකක් පේනවා. අපිට පැහැදිලි ඇතයි සිතනවා. දැන් hello ICT students කියන ප්‍රකාශය වගේ දෙකක් එහි සඳහන් වෙනවා. මෙහි br/ නැති නිසා එකම පේලිය ලැබෙනවා. අපිට අවශ්‍ය නම් මේ br/ යෙදුවොත් වඩා පැහැදිලිව බලා ගන්න පුළුවන්. තව සැරයක් අපි කැඳෙව්වොත් තව සැරයක් ඒ ක්‍රියාත්මක කළොත් මේ ආකාරයෙන් නැවත නැවතත් එය අපිට my message කියන අපේ ෆන්ක්ෂන් එකට කෝල් කරන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් එක මීට වඩා විශාල කාර්යයක් කරන දෙයක් නම් ඒ කාර්යය නැවත නැවතත් අපි මේක ලියන්න අවශ්‍ය නැහැ. ෆන්ක්ෂන් එකේදී අපිට ලේසියෙන්ම නැවත නැවතත් කැඳවන්න පුළුවන්. ඒ කේතයන් ටික මෙම වැඩසටහන දික් කරමින් ලියන්න අවශ්‍ය වෙන්නේ මේ විදිහට ෆන්ක්ෂන් එකක් හදාගත්තොත්. ඒ ෆන්ක්ෂන් එකේ ලැබෙන එක වාසියක් පමණයි. අපි බලමු ඊළඟ වැඩසටහනත් මේ වගේම වැඩසටහනක් අපි බලමු මේවරම. නැවතත් මේ තියෙන්නේ ෆන්ක්ෂන් එකක් යොදාගෙන තියෙන්නේ. මේදී තියෙන්නේ විෂයක් අපි තිරේ දිස් වෙනවා. මේ සබ්ජෙක්ට් එක මෙතෙන්ට යොමු කළොත් අපි මේ display subject යන තමයි මේ display sub කියලා ලියලා තියෙන්නේ මම. මේ ෆන්ක්ෂන් එකට කෝල් කරොත් යම්කිසි අගයක් සමග you are learning එක මේ විෂය මෙහි ලියවෙනවා. අපි මේක ක්‍රියාත්මක කරලා බලමු. මේ ෆන්ක්ෂන්ස් දෙකක් තියෙනවා. එක ෆන්ක්ෂන් එකක් මේ විෂයන් පෙන්වුම් කරන එක, ඊළඟ එක අගයන් එකතු කිරීමක්. මේ ලැබෙන අගයන් දෙකක් එකට එකතු කිරීමක්. මේ ෆන්ක්ෂන් එක ඉස්සරට වෙනසක් තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් මෙහි හිස්තැනක් නෙමෙයි තියෙන්නේ. මේෙන්ට අපිට පැරාමීටර් එකක් යොමු කරන්න පුළුවන්. අපි මොකක්කෝ අගයක් මේ ෆන්ක්ෂන් එකට ඇතුළත් කරන්න පුළුවන්. මේ ප්‍රදේශයට ඒ අගය ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. මේ $sub කියන අගය මේ ප්‍රදේශය තුළ ක්‍රියාත්මකයි. ඒකම number 1 $1 $2 යන අගයන් දෙක
මේ ප්‍රදේශය තුළ ක්‍රියාත්මකයි. ඒ අගයන් වෙනත් ස්ථානයක අපි කෝල් කරද්දී එම අගයන් ලබා දිය යුතුයි. ඒ ලබා දුන් පසු මේ අගයන් මෙතෙන්ට පැමිණෙනවා. ඉන් අනතුර මේ ක්‍රියාත්මක වෙනවා. අපි බලමු මේකත් මේ වැඩසටහනත් ප්‍රතිඵලය මොකක්ද වෙන්නේ කියලා. අපේ 27 වෙනි වැඩසටහන You are learning ICT. You are learning chemistry. You are learning physics. අපි පේලි තුන ලැබුණේ කොහොමද? බලන්න. Display subject ICT. මේම ෆන්ක්ෂන් එකේ දීම නිසා තමයි මේ පේලිය අපිට ලැබුණේ. මේ ෆන්ක්ෂන් එක ආයි කෙඳවනවා chemistry සමග. එතකොට එහි ලියනවා You are learning chemistry. ඒකම display subject physics. එතකොට you are learning physics යයි සඳහන් වෙනවා. ඒ සිදුවනේ ඔබට මතකයි you are learning සමග මේ $sub කියන variable එක යොදලා තියෙනවා. $sub කියන්නේ මොකද්ද? මේ display sub කියන අපේ function එකට යොමු කරන විචල්ය. මොනවාද parameter එක? මෙන්න මෙතන තියෙන අගය තමයි $sub වලට යොදාගත්තේ. $sub යන්නට ලබා ගත්තේ මෙතන තියෙන අගයයි. ඒ අගය තමයි මෙතෙන්ට ඇතුළට ගෙනවිත් මෙහි එකෝ මගින් දිස් වෙන්නේ. ඒ වගේම chemistry physics අපිට ලැබෙනවා. ඉන් අනතුරුව number add යන්නෙන් මොකද සිදු වෙන්නේ? සංඛ්‍යා දෙකක් ඇතුළට එනවා. ඒ දෙක එකතු කරනවා. ඉන් අනතුරුව average එක ගන්නවා. මොකද මේ එකතු වෙච්ච අගය දෙකෙන් බෙදලා ඉන් අනතුරුව ඒ අගයන් දෙක තිරේ දිස් කරනවා. මොනවාද? එකතුව සහ ඇවරේජ් එක ගැන අගයන් දෙකම තිරේ දිස් වෙනවා. ඒ කාර්ය සිදුවීමට මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා මේ ආකාරයෙන්. number add num add 34,22. මේ දෙකේ එකතුව 56ක්. අගය 56ක් ලෙස අපිට ලැබෙනවා. ඒ දෙකේ ඇවරේජ් එක වෙන්නේ 28ක්. 56 දෙකෙන් බෙදුවම අපිට 28ක් ලෙස ලැබෙනවා. ඒ වගේම නැවතත් අපි 20 සහ 30 ආදේශ කරොත් 50ක් ලැබෙනවා ටෝටල් එක එකතුව. ඒ වගේම ඇවරේජ් එක සාමාන්‍ය අගය 25ක් ලෙස ලැබෙනවා. මේ ආකාරයෙන් අපිට num add කියන මේ අපේ sub program එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම එහි අන්තර්ගතය අනුව මේ වගේ ප්‍රතිඵලයක් අපිට මේ පේලි දෙක ලැබෙනවා. ඉන් අනතුරුව තවත් ෆන්ක්ෂන් එකක් මෙහි තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්ව විදිහටම මේ ෆන්ක්ෂන් එකක්වත් තනියම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහි තියෙන set age කියන set age තමයි ඒකේ නම. එය කැඳෙව්වොත් පමණයි ක්‍රියාත්මක වෙන්නේ. සිල්වා 30යි. එතකොට සිල්වාගේ වයස අවුරුදු 30යි යන්න තමයි මේ කියවිලා තියෙන්නේ. මේ විශේෂ අවස්ථාවක් තියෙන මේ variable එක විතරක් නෙමෙයි සමානයි 25 කියලාත් මෙහි ලියවිලා තියෙනවා. නමට අපි මුලින්ම තියන අගය සිල්වා කියන එක ලබා ගන්නවා. age යන්නට ලබා ගන්නවා 30 යන්නත්. ඒ අනුව අපිට මුලින් ලබා ගන්න පුළුවන් මේ පේලිය Silva's age is 30 years. ඒ ප්‍රකාශය අපිට ලැබෙනවා. ඒ කොහොමද? මෙන්න මෙතෙන් $name ලැබෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට ආපු Silva කියන අගය පැරාමීටරයට ආපු අගය මෙහි දිස් වෙනවා. ඉන් අනතුරුව අපිට ages වලින් පසුව $age යන මගින් එහි 30 යන අගය අපිට ලබා ගන්න පුළුවන්. ඉන් අනතුරුව years යන්නත් ඉන් අනතුරුව නැවත ඊළඟ පේලියට ගමන් කිරීම සිදු වෙනවා. හැබැයි ඊළඟ පේලියේදී මේ set age යන නැවතත් කැඳවන විට එහි වයස අන්තර්ගත වෙලා නැහැ. සමන් යන නම විතරයි තියෙන්නේ. එයාගේ වයස ඉදිරිපත් වෙලා නැහැ. එහෙම අගයක් ඉදිරිපත් නොවන විට මෙතෙන්දිම එයා ඩිෆෝල්ට් අගයක්, ඒ කියන්නේ අගයක් නොමැති අවස්ථාවක age 25 ලෙස සලකලා තමයි වැඩ කරන්නේ. මේ ප්‍රකාශයේ තියෙන
වැදගත්කම යයි මෙතන මේ පැරාමීටර් එක අගයක් නැති අවස්ථාවේදී 25 ලෙස ආදේශ කරගෙන සමාන age is 25 years යයි සඳහන් වෙනවා. මොකද මේ age වලට 25 ආදේශ කරගන්නවා ඒ අවස්ථාවේදී. මේ ආකාරයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති මේ වගේ ෆන්ක්ෂන්ස් කීපයක් එකට යොදාගෙන අපිට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්. එවැනි ෆන්ක්ෂන්ස් එකක් නෙවෙයි, ගණනාවක් සීමාවක් නැහැ. අපේ අවස්ථාව යනුව අවශ්‍ය ප්‍රමාණයක් අපිට යොදාගෙන අපේ කාර්ය පහසු වෙන විදිහින් අපිට වැඩසටහන් ලියන්න පුළුවන්. එම 27 වෙනි ප්‍රෝග්‍රෑම් එක තමයි අපි සාකච්ඡා කරේ. 27 වෙනි ප්‍රෝග්‍රෑමින් පසුව එහි 28 වෙනි ප්‍රෝග්‍රෑම් එක මෙහිත් එවැනිම වැඩසටහනක් මේ අඩංගු වෙනවා. එහි තිබෙන්නේත් නම්බර් දෙකක් එකතු කිරීම. ඒ එකතු කිරීමේදී අපිට බලා ගන්න පුළුවන් පොඩි වෙනසක් තියෙනවා. ඒ ෆන්ක්ෂන් එක ඇතුලේ නෙවෙයි මේ අගය මුද්‍රණය කරේ. අපි එකෝ මගින් තිරයට ලබා දුන්නේ ෆන්ක්ෂන් එක ඇතුලෙන් නෙවෙයි. ෆන්ක්ෂන් එකේදී ඒ අගය තිරයට ගැනීම කටයුතු වෙන්නේ නැහැ. කිසි දෙයක් ඉතින් සිදු කරන්නේ නැහැ. නමුත් ෆන්ක්ෂන් එකේ අගයක් ලෙස එළියට ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ කොහොමද? අතන තියෙන return කියන අගයෙන්. return $tot total කියන අගය මෙම number add කියන අපේ sub program එකකින් එහෙම නැත්නම් function එකකින් එළියට ලබා දෙනවා. කොතෙන්ද එළියට ලබා දෙනවා කියන්නේ? මෙන්න මේ කැඳවන ස්ථානයට ඒ අගය ලබා දෙනවා. අපි මේ ක්‍රියාත්මක කරලා බලමු. මේ ක්‍රියාත්මක කරලා බැලුවම අපිට එහි ප්‍රතිඵලය බලා ගන්න පුළුවන්. මේ පේළියේ තියෙන දේ අපි ආයි බලමු. ආයි බැලුවොත් echo totally equal කියන කොටස මෙහි දිස් වෙනවා මුලින්ම. ඉන් අනතුරුව මේ 34 22 කිසි දෙයක් අපි දකින්නේ නැහැ. දකින්නේ මේ දෙක එකතුව. ඒ කොහොමද එකතුව දකින්නේ? මේ 34 22 යන අගයන් දෙක මේ 34 සහ 22 යන අගයන් දෙක number 1 සහ number 2 ලෙස මේක ඇතුළට ආදේශ වීමක් සිදු වෙනවා. ඒතර මේ පැරාමීටර් දෙකට 34 22 ඇතුළට ඇවිල්ලා තමයි මේ total යන්නට එකතුව ලබා ගන්න. එකතුව ලබා ගත්තට පස්සේ එයා මෙහි මුද්‍රණය කරන්නේ නැහැ. මොකද වෙන්නේ? return වෙනවා. return වෙනවා කියන්නේ මෙන්න මේ ස්ථානයට ඒ අගය ලැබෙනවා. මේ ස්ථානයට ඒ අගය ලැබුණා කියන්නේ මේ echo වල ඉන්නේ. echo වල ඉන්නවා කියන්නේ මෙතන variable එකක් වගේ මේ අගේ මෙතන තියෙන num add කියන 34යි 22 මේ ප්‍රකාශයේ නම් variable එක අගයක් තියෙනවා වගේ මේ අගය තිරේ දිස් වෙනවා. ඒ වගේම යටපේළියේදී 20 සහ 30 ඒ ස්ථානයට කැඳවන්නේ 20 30 කැඳවන විට එහි එකතුව total equal 50 ලෙස අපිට ලැබෙනවා. මේක තවත් ආකාරයක අපිට ඕනම් භාවිත කරන්න පුළුවන්. තවත් විචල්යකට මේක එකතුව අපිට ලබා ගන්න පුළුවන්. උදාහරණයකට $y සමානයි num add 200 345 මෙලෙස අපිට ආදේශ කරන්න පුළුවන්. දැන් $y වල තියෙන්න ඕන මේ දෙකේ එකතුව. එකතුව අපි echo මගින් බැලුවොත් එලෙස අපි මේ අලුතෙන් පේලියක් ඇතුළු පේලියක් ඇතුළු කළහොත් අපිට බලන්න පුළුවන් මේ $y වලට මේ ෆන්ක්ෂන් එකකින් අගයක් ලබා දෙනවා. ලබා දෙන අගය මොකද්ද? 200 300ත් එකතුවේ අගය. ඒ අගය y වලට ආදේශ වුණාට පසුව
මෙතන අපිට එය මුද්‍රණය කරලා බලන්න පුළුවන්. දැන් අපි මේවත් ක්‍රියාත්මක කර බලුවොත් සේව් කරනවා. ඉන්නතරව 545 අගය ඔබට බලා ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් අපිට පුළුවන් ෆන්ක්ෂන්ස් යොදා ගනිමින් අපේ වැඩසටහන පහසු වෙන ආකාරයෙන් අපිට කේතයන් ලියන්න පහසුවෙන් අපේ අරමුණ ඉටු වෙන ආකාරයෙන් අපේ කේතයන් ලියන්න පුළුවන්. එලෙස කේතයන් ලියලා අපිට පුළුවන් අපේ වැඩසටහන නැවත නැවතත් කේතය ලියවෙන ස්ථාන අවම කරගෙන ඉතා නිවැරදිව මේ කේතය සකස් කරමින් අපිට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන වැඩසටහනක් සාදා ගන්න පුළුවන් මේ ෆන්ක්ෂන්ස් මගින්. ඒ වගේම අපිට මෙවැනි ෆන්ක්ෂන්ස් එක්ක අපේ වැඩසටහන සකස් කරලා තිබුණොත් නැවත ඔබට මේ ප්‍රෝග්‍රෑම් එක බලද්දී පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දිග වැඩසටහනක් අපිට නැවත නැවතත් බලන්න සිදු වෙනවා. ඊට වඩා මේ පහසු වෙනවා. අපි ලේසියෙන් එය යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂය නිවැරදි කිරීමට එහෙම නැත්නම් වැඩසටහන නවීකරණය කරන අවස්ථාවකදී ඒ ලේසියම අපිට වෙනස් කරලා අගයන් නැවත වෙනස් කිරීමක් සිදු කරලා අපේ වැඩසටහන සකස් කරගන්න පුළුවන්. එම නිසා අපි ප්‍රෝග්‍රෑම් ලියද්දී මේ ෆන්ක්ෂන්ස් යොදාගෙන ඉතා නිවැරදිව අපි වැඩසටහන සකස් කරගනිමු. එහෙමනම් අපි අද දවසේ කාලය අවසන් වෙනවා. අපි නැවතත් මෙවැනි වැඩසටහනකදී නැවතත් හමු වෙමු. එහෙමනම් දුවේ පුතේ මේ වගේ වැඩසටහන් ඔබට අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒවා නැවත ලබාගෙන ඒ වගේම මේ පෙර වැඩසටහන් අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒවත් බලලා මේ PHP කේතයන් ලියන්නේ කෙසේදයි ඉතා හොඳින් ඉගෙන ගනිමින් ඊළඟ වැඩසටහන සඳහා සූදානම් වන්න. ආයුබෝවන්.